වර්ෂ 1856 අප්‍රේල් මාස 21 වනදා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි ගල් වැඩපළක කම්කරුවන් පැය 8ක වැඩදිනයක් ලෙස පළමුව ඉල්ලීමක් සිදු කළේය. ඒ සමගින් කම්කරුවා සතුවිය යුතු අයිතිවාසිකම් කම්කරුවා යනු කවුරුන්ද යන්න පිළිබඳව සෝදිසිය ආරම්භ විනි. කාලය ගෙවියත්ම වර්ෂ 1886 පැය 8ක වැඩදිනයක් ඉල්ලා චිකාගෝ හේමාකටේදී මහා වැඩවර්ජනයක් ආරම්භ විය. වැඩ වර්ජනයට සහාය පළ කරමින් වූ මහජන රැස්වීම විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියාත්මක විය. ඊට ප්‍රතිචාර දක්වමින් කම්කරුවන්ට වෙඩි තබන ලදී. මෙහිදී සිවිල් වැසියන්ට මෙන්ම ආරක්ෂක අංශයේ පිරිසකටද සිය ජීවිත අහිමි විය. යුක්තියේ ගබ්සා කිරීමක් ලෙස සැලකෙන නඩු විභාගයකින් පසුව කම්කරු නායකයින් සිව් දෙනෙකුද ප්‍රසිද්ධියේ එල්ලා මරණ ලදී. මේ සියල්ල සිදුවෙත්ම යුරෝපයේ සමාජවාදී පක්ෂවල පළමු ජාත්‍යන්තර සම්මේලනය විසින් වර්ෂ 1889 ජූලි මාස 14 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී ඊළඟ වසරේ එනම් වර්ෂ 1890 මැයි මාස පළමු වනදා ජාත්‍යන්තර එක්සත් කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. වර්ෂ 1904 ඇම්ස්ටර්ඩෑම්හි ජාත්‍යන්තර සමාජවාදී පක්ෂ සංවිධානය සහ වෘත්තීය සමිති මැයි මාස 8 වනදා පැය 8ක දිනය නිත්‍යානුකූලව ස්ථාපිත කිරීම, නිර්ධන පන්ති ඉල්ලීම් අනුව කම්කරුවා ආරක්ෂා කිරීම සහ මැයි පළමු වනදා වැඩ නතර කර නිවාඩුදීම් අනිවාර්ය කරන ලදී. ලොව තුල වෙහෙසෙන මිනිසුන් උදෙසා එලෙස පරිසරය සූදානම් වෙත්ම වර්ෂ 1955 ලෝක කතෝලික සභාව මැයි පළමු වනදා ශුද්ධ වූ ජුසේතුමන් වෙනුවෙන් කැප කළේය. ශුද්ධ වූ ජුසේතුමන් යනු කම්කරුවන්ගේ නාම සාන්තුවරයායි. අයිබෝවන් ජෙසුපීටයි මා දයාබර ප්‍රේක්ෂක සදහැවතුනි. පැය 8ක වැඩමුරයක් ඉල්ලා ආරම්භ කළ ඒ අරගලය අවසානයේදී නිම වෙන්නේ මුළු මහත් වැඩ කරන ජනතාව, කම්කරු ජනතාවට ප්‍රණාමය පුද කරන උන්ව අගය කරන මැයි දිනයක් මුළු ලෝකයටම දායාද කරමින්. ඒ නිසාමයි අද දවසේ මේ මැයි දිනයේ නිමිත්තෙන් අපි මේ ආකාරයෙන් මෙතන රැස් වෙලා ඉන්නේ. ඊටත් වැඩියෙන් අපි දන්නවා මුළු මහත් ලෝකවාසී කිතුණු සභාව, කිතුණු ජනතාව හැම විටම සෑම තරාතිරමකම පුද්ගලයෙකුව ආවරණය කරන අන්දමින් තමන්ගේ අපෝස්තලික සේවාවන් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක නිසාම අද දවසෙත් අපි මේ වැඩ කරන කම්කරු ජනතාවව ආමන්ත්‍රණය කරද්දී, ඔවුන්ව අගය කරද්දී ඊට පාදක වෙන්නේ කිතුණු සභාව අපට දායාද කරලා දුන්නු විශේෂිත අපෝස්තලික සේවාවක් පදනම් කරගෙන. ඒක තමයි තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය, ඒ වගේම ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය කියන මේ අපෝස්තලික සේවා පදනම් කරගෙන තමයි අද දවසෙත් අපගේ මුළු ලෝකවාසී කම්කරු ජනතාව අගය කරන්නේ. ඊටත් වැඩියෙන් අපි දන්නවා දෙවියන් වහන්සේ මේ කම්කරු ජනතාවට කොච්චර ආදරය කළාද, අගය කළාද, ප්‍රණාමය පුද කළාද කිවහොත් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් වන ක්‍රිස්තුන් වහන්සේව මෙලොවට ජනිත කරලීමේ, එවැගේම මේ ලෝකයේ තුල බලා කියා ගැනීමේ කාර්ය සිදු කළ සුරැකි පියාවන සුද්ධ ජුසේ මුනිතුමන්ටම තමයි කම්කරු ජනතාවගේ නාම සාන්තුවර ඒ භාවය දායාද කළේ. ඉතින් ඒ තුළ අපිට පේනවා දෙවියන් වහන්සේ පවා කම්කරු ජනතාවට කොයිතරම් ආදරයක්, කරුණාවක් දක්වනවද කියලා. ඉතින් ප්‍රේක්ෂක සදහැවතුනි, අද දවසෙත් අපි මේ ආකාරයෙන් එකතු වෙලා ඉද්දි කම්කරු ජනතාව වෙනුවෙන් කතා කරන්නට කිතුණු දැක්ම කම්කරු ජනතාව දෙස බලන
කෝණය මොකක්ද කියලා දැනගන්නට අද දවසේ විද්වත් කමිටුවක් විද්වත් පියතුමන්ලා කීප දෙනෙක් අප සමග එකතු වෙලා ඉන්නවා. පළමුවෙන්ම මම උන්වහන්සේලාව ඒ අයව ඔබට හඳුන්වලා දෙන්නම්. පළමුවෙන්ම මා ළඟින්ම ඉන්නවා අපගේ කොළඹ පදවියේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ උපාධ්‍ය ගරු ලක්ප්‍රිය නෝනිස් පියතුමා. අයිබෝවන්. ඒ වගේම අද දවසේ අප සමග එකතු වෙනවා ගිහි ධර්මදූත පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ඒ වගේම කොළඹ අගරදුගුරු පදවියේ ජුසේවාස් දේවධර්ම නිකේතනයේ කතෝලික සමාජ දර්ශනය පිළිබඳ කතිකාචාර්ය ගරු ෂෙල්ටන් ඩයස් පියතුමා. අයිබෝවන්. ඊළඟට කොළඹ පදවි ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ සභාපති මාලක හෙට්ටිආරච්චි මහත්මයා අප සමග මේ සාකච්ඡාව ගෙන යන්නට දායක වෙනවා. අයිබෝවන්. ඉතින් අටුවා ටිකා නැතිව ආරම්භ කරන්නම් අපගේ අද දවසේ මේ සාකච්ඡාව. ගරු ලක්ප්‍රිය නෝනිස් පියතුමනි, දැන් මේ කම්කරු ව්‍යාපාරය ගැන කතා කරද්දී මේ කම්කරු ව්‍යාපාරය කිතුණු දැක්ම තුළ ආරම්භ වෙන්නට යම් කිසි ඉතිහාසයේ සිද්ධියක් ඇති, ඉතිහාසයේ යම් කිසි පරිණාමයක් ඇති මේ දක්වා මේ ආකාරයෙන් එන්නට. මොකක්ද මේ ඉතිහාසය තුළ ගෙනහැර දක්වන්නට තියෙන මේ කරුණු කාරණා, මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ වීමේ පදනම? ගරු පියතුමනි, දයාබර සහෝදර සහෝදරියනි, අපි දන්නවා මේ පළමුවෙනි දින ලෝකවාසී ජනතාවක් ලෙසත් විශේෂ ආකාරයෙන් කිතුණු ජනතාවක් ලෙසත් අපිට ඊ타මාත්ම උතුම් වැදගත් දවසක්. ලෝකවාසීන් ලෙස අපි ලෝක කම්කරු දිනය මේ පළමුවෙනි දින සමරනු ලබනවා. ඒ වගේම ශුද්ධ කතෝලික සභාව අද මේ පළමුවෙනි දින කම්කරුවන්ගේ නාම සාන්තුවරයාණන් වූ ශුද්ධ ජුසේ මුනිදුන්ගේ මංගල්‍ය සමරනු ලබනවා. ශුද්ධ කතෝලික සභාව සෑම මොහොතකම කම්කරුවන් වෙනුවෙන් කම්කරුවන්ගේ ඒ යහපත වෙනුවෙන් කැප වී සිටින්නේ. ශුද්ධ කතෝලික සභාව සෑම මොහොතකම ශ්‍රමයේ උතුම් බව හා ඒ ගෞරවාන්විත බව අපිට පැහැදිලි කර දෙනවා. ඒ වගේම කම්කරුවාගේ ශ්‍රේෂ්ඨත්වය සහ ශුද්ධත්වය කියන එක පැහැදිලි කර දෙනවා. මේක තමයි ශුද්ධ කතෝලික සභාවේ මූලික දූත මෙහෙවර බවට පත් වෙලා තියෙන්නේ. කම්කරුවා වෙනුවෙන් ඒ ශුද්ධ කතෝලික සභාවේ ඒ කම්කරු දූත මෙහෙවර ගැන කතා කරද්දී අපිට අමතක කරන්නට බැරි නාමයක් තමයි කාදිනල් ජෝසප් කාඩයින් හිමිපාණන්ගේ නාමය. ඒකට හේතුව තමයි ශුද්ධ කතෝලික සභාව කම්කරුවන් වෙනුවෙන් මේ ආකාරයෙන් Tamanගේ දූත මෙහෙවර මූලිකවම ක්‍රියාත්මක කරන්නේ ව්‍යාපාර එහෙම නැත්නම් අපෝස්තලික සේවාවන් දෙකක් හරහා. ඒ අපෝස්තලික සේවාවන් දෙක තමයි තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සහ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය. තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය අපි YCW ලෙස හඳුන්වනු ලබනවා. ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය අපි CWM ලෙස හඳුන්වනු ලබනවා. මේ ව්‍යාපාර දෙකම, මේ අපෝස්තලික සේවාවන් දෙකම ආරම්භ කරනු ලැබුවේ කාදිනල් ජෝසප් කාඩයින් හිමිපාණන් විසින්. උන්වහන්සේට මේ අපෝස්තලික සේවාවන් දෙක කම්කරුවන් වෙනුවෙන් මේ ව්‍යාපාරයන් දෙක ආරම්භ කරන්නට හේතුවක් තිබුණා. 1882 වර්ෂයේ බෙල්ජියමේදී තමයි කාදිනල් ජෝසප් කාඩයින් හිමිපාණන් උපත ලබන්නේ. ඊට පස්සේ උන්වහන්සේ වැඩි වියට පත් වෙද්දී උන්වහන්සේ දකිනවා මේ කාර්මිකකරණයේ අයහපත් ප්‍රතිඵල කම්කරුවන්ව මොනතරම් පීඩාවට පත් කරලා තියෙනවද කියලා. පළමු කොට උන්වහන්සේ දකිනවා මේ කාර්මික විප්ලවය නිසා කම්කරුවන්ගේ ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා, කම්කරුවන් දෙවස්ථානයෙන් ඈත් වෙලා, දෙවියන්ගෙන් ඈත් වෙලා ආධ්‍යාත්මය විනාශ කරගත්ත ජනතාවක් බවට පත් වෙලා. ඒ වගේම උන්වහන්සේ දකිනවා කම්කරුවන්ව අයුතු ලෙස තමුන්ගේ හාම්පුතුන් විසින් සූරාගෙන කනවා, ඔවුන්ගේ ශ්‍රමය සූරාගෙන කනවා. ඒ තුල කම්කරුවන් පුදුමාකාර විදියට පීඩාවට, දුකට, වේදනාවට පත් වෙලා ඉන්න ආකාරය ජෝසප් කාඩයින් හිමිපාණන් දකිනවා. ඒ දකිද්දී උන්වහන්සේ තවත් අත්දැකීමක් ලබනවා. ගල්ලඟුරු කරත්තයක කම්කරුවෙක් ලෙස වැඩ කරපු Tamanගේ තාත්තගේ මරණ මංචකයේදී උන්වහන්සේට යම්කිසි අත්දැකීමක් ලැබෙනවා. ඒ අත්දැකීම තමයි කම්කරුවෙක් වෙච්ච Tamanගේ තාත්තා මොනතරම් දුකක්, වේදනාවක්, පීඩාවක් ඉසලුවද කියලා
කාදිනල් හිමිපාණන් අත්දකින්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒ කම්කරුවන්ගේ දුකට වේදනාවට සංවේදී වෙමින් Tamanගේ තාත්තගේ මරණ මංචකයේදී එතුමන්ගේ ජීවිත කතාවේ කියනවා මේ කාදිනල් හිමිපාණන් එතන යම්කිසි ආකාරයක අදිෂ්ඨානයක් ගන්නවා, තාත්තට පොරොන්දුවක් දෙනවා. තාත්තගේ මරණ මංචකයේදී මෙන්න මේ ආකාරයෙන් තාත්තේ කම්කරුවෙක් වුණු ඔබ මා නිසා ජීවිතය දුන්නා. මම ඔබ වැනි වූ කම්කරුවන් සියලු දෙනා වෙනුවෙන් ජීවිතය පූජා කරන මැරෙන කෙනෙකු බවට පත් වෙනවයි කියලා පොරොන්දුවක් දෙනවා. මෙන්න මේ කාරණාවන් තුල වටපිටාවන් තුල ජෝසප් කාඩයින් හිමිපාණන් පූජකවරය ලබනවා. ඒ පූජකවරය ලබලා එතුමානන්ට ලැබෙන පළවෙනි පත්වීම මීසම තුල එතුමන් තුල තිබුණු මේ කම්කරුවන් වෙනුවෙන් තිබුණු මේ පිපාසය පෙරදරි කරගනිමින් උන්වහන්සේ 1925 වර්ෂයේ ඒ බෙල්ජියමේ තමන්ගේ මීසමේ තරුණ පිරිසක් එකට එකතු කරගෙන තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සුළු පිරිසක් සමග උන්වහන්සේ 1925 වර්ෂයේ ආරම්භ කරපුවම උන්වහන්සේ දකිනවා තරුණයෝ ඒ වටා ගොඩක් එක්රොක් වෙනවා. කම්කරුවන්ට ඒ තුල ලොකු සහනයක් ලබා දෙන්නට ඒක රුකුලක් බවට පත් වෙනවා. මේ තුල කාඩිනල් කාඩයින් හිමිපාණන් අවසරය ඉල්ලනවා, ශුද්ධ සභාවේ අවසරය ඉල්ලනවා මේක සභාව තුල පිළිගත් ව්‍යාපාරයක් බවට පත් කරන්නටයි කියලා. එහිදී 1952 වර්ෂයේ 11 වෙනි පියුස් ශුද්ධෝත්තම පියතුමා තමුන්ගේ සම්පූර්ණ අනුමැතිය විතරක් නෙමෙයි ආශිර්වාදයක් ලබා දෙනවා. මෙන්න මේ ආකාරයේ වචන වලින් ශුද්ධෝත්තම පියතුමා මෙන්න මේ ආකාරයේ කියනවා 19 වන සියවසේ ශුද්ධ සභාවට වූ බලවත්ම පාඩුව කම්කරුවා අහිමි වීමයි. සභාවට කම්කරුවා අවශ්‍යයි. කම්කරුවාට සභාව අවශ්‍යයි. මාගේ සම්පූර්ණ ආශිර්වාදය ඔබගේ ව්‍යාපාරය සඳහා ලබා දෙනවයි කියලා මේක ශුද්ධ කතෝලික සභාව තුල පිළිගත් අපොස්තලික සේවාවක් ලෙස ඉදිරියට යන්නට ශුද්ධෝත්තම පියතුමා ජෝසප් කාඩයින් හිමිපාණන්ට අවසරය ආශිර්වාදය ලබා දෙනවා. ඒ තුල මේකේ ක්‍රමවේදය බවට පත් වෙන්නේ බැලීම, විනිශ්චය සහ ක්‍රියාව කියන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තුල කාඩයින් හිමිපාණන් අපි විප්ලවය නොකරමු, විප්ලවය අපිම වෙමු යන තේමාව ඔස්සේ මේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය හැම තැනකම පතුරවන්නට උන්වහන්සේ අප කැප වෙනවා. මේ ආකාරයෙන් තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය පැතිරෙද්දී ඒ හරහා කම්කරුවෝ බොහෝ ප්‍රතිලාභ යහපත් දේවල් ලබද්දී අවශ්‍යතාවයක් පැන නැගෙනවා. තරුණ කම්කරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසුව ඒ වැඩිහිටි කම්කරුවන් විදියට ඔවුන්ට යම්කිසි පෝෂණයක් අවශ්‍යයි, ඔවුන්ව එකතු කිරීම අවශ්‍යයි, ඔවුන්ට යහපත් මඟ පෙන්වීමක් අවශ්‍යයි කියලා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට 1950 වර්ෂයේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය අපි CWM ලෙස හඳුන්වනු ලබනවා. 1950 වර්ෂයේ ජෝසප් හිමිපාණන් විසින් මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ කරනු ලබනවා. කම්කරුවන් අතර කම්කරුවන් සඳහා කම්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ගිහි ව්‍යාපාරයක් විදියට මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයත් මුළු ලෝකයේ පුරාම පැතිර යන්නට පටන් ගන්නවා. ලෝකයේ බොහෝ රටවල් වලට මේ අපොස්තලික සේවාව ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවා. අද බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මූලස්ථානයේ බවට පත් කරගෙන මේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සහ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය කම්කරුවන් 100,000 ගණනකගේ ලක්ෂ ගණනකගේ යහපත වෙනුවෙන් ශුද්ධ කතෝලික සභාව හරහා ඒ සේවාව ඉටු කරනු ලබනවා. අපි මූලිකවම මෙතනදී මතක තියාගන්නට අවශ්‍ය කාරණාවක් තමයි ජෝසප් කාඩිනල් හිමිපාණන් විශේෂයෙන්ම මතක් කරපු කාරණාවක් තමයි කතෝලික මේ කම්කරු ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය, තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය කියන්නේ කතෝලික වෘත්තීය සමිතියක් නොවන බව උන්වහන්සේ පැහැදිලිවම පැහැදිලි කර දෙනවා. ඒක කම්කරුවන්ට සුදුසු ආධ්‍යාත්මිකත්වයක් ගොඩනගා ගනිමින් දයාවේ ක්‍රියාවට වඩා යුක්තිය සාධාරණත්වයේ ඉටු කරවා ගැනීමට යත්න දරන ව්‍යාපාරයක් විදියට කාදිනල් හිමිපාණන් මේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය, ඒ වගේම ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය හඳුන්වනු ලබනවා. එතකොට
කාදිනන් හිමිපාණන්ගේ ඒ පුදුමාකාර කැපවීම මත මුළු ලෝකයේ පුරාවටම මේ ව්‍යාපාර දෙක ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවා. 100,000 ගණනක් ඒකේ යහපත් ප්‍රතිඵල ලබනවා. කම්කරුවන් අතර කම්කරුවන් සඳහා කම්කරුවන් විසින් මෙහෙවනු ලබන මේ ව්‍යාපාරය තුල විශේෂ ආකාරයෙන්ම කම්කරු ජනතාවට තමුන්ගේ දේව කැඳවීම අවබෝධ කරගන්නට කම්කරු ජනතාවට සුභාරංචියට සාක්ෂි දරමින් තමන්ගේ සේවාව තුල ඵලබරිත වන්නට ලොකු රුකුලක් අත්වැලක් බවට පත් වී තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ශුද්ධ කතෝලික සභාවේ කම්කරුවන් වෙනුවෙන් කැපවී ක්‍රියා කරන මේ මූලික අපෝස්තලික සේවාවන් දෙක ආරම්භ වෙලා අද රටවල් ලෝකයේ රටවල් 100,000 ගණනක ඒක පැතිරිලා කම්කරුවන් වෙනුවෙන් ඒ උතුම් වූ සේවාවේ නිරත වන්නේ. කාඩයින් හිමිපාණන්ගේ මඟ පෙන්වීම තුළ උන්වහන්සේගේ දර්ශනය තුළ ආරම්භ වුණා වූ කම්කරු ක්‍රිස්තියානි ව්‍යාපාර ඒක තමයි පදනම වෙන්නේ. ඉතින් ගරු ෂෙල්ටන් ඩයස් පියතුමනි ඔබ වහන්සේ කතෝලික සමාජ දර්ශනය පිළිබඳව උගත් ඒ වගේම ඒ දැනුම අපගේ කිතුණු ජනතාව සමග බෙදා ගන්න පියතුමෙක්. එතකොට මම දැන් ඔබ වහන්සේගෙන් අහන්නට යන ප්‍රශ්නය තමයි දැන් මේ කතෝලික ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ වගේම කම්කරුවන් පිළිබඳව බයිබලීය පදනම මොකද්ද? බයිබලය අපිට මොනවද කියන්නේ? වගේම ක්‍රිස්තියානි ඉගැන්වීම ක්‍රිස්තියානි ඉතිහාසය තුල කොයි ආකාරයෙන් ව්‍යාප්ත වෙනවද මේ කම්කරුව පිළිබඳව? ප්‍රථමයෙන් මම කියන්නට කැමති කතෝලික සභාවේ සෑම ඉගැන්වීමක් පදනම් වී තිබෙන්නේ සුද්ධ ලියවිල්ල මත. විශේෂයෙන්ම සාන්ත සභාවේ කතෝලික සමාජ දර්ශනය සභාවේ ඉගැන්වීම දේශපාලනය සම්බන්ධයෙන් ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් ඒ වගේ මිනිස් ශ්‍රමය හා වැඩ කරන ජනතාවගේ යම් යම් ගැටලු සම්බන්ධයෙන් ඍජුව කතා කරනවා. නමුත් කතෝලික සභාවේම සමාජ දර්ශනය සහ එම ඉගැන්වීම් ඉතාමත් අල්ප වශයෙන් තමයි සමාජගත වෙලා තියෙන්නේ. මේක පොදුවේ ප්‍රසිද්ධ උපහැරණක් තියෙනවා the best kept secret. කියන්නේ බොහෝම අර පරිස්සමෙන් හංගන් ඉන්න දෙයක්. ඒ වගේම මේ අපේ කතිකාවේ ඔබ වහන්සේ ඇහුවා වගේ මිනිස් ශ්‍රමය හා කම්කරුවා සම්බන්ධයෙන් සුද්ධ ලීවිල්ල ගැන අපි අපේ අවධානය යොමු කළොත් සුද්ධ ලීවිල්ලේ පළවෙනි පොත වන උප්පත්ති කතාව මැවුම් කරුවාණන් ගැන තමයි ප්‍රධාන වශයෙන් අපට දැනගන්න සලස්වන්නේ. දෙවියන් වහන්සේ උප්පත්ති කතාව තුළ තමන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සර්බලධාරී මැවුම් කරුවාණන් ලෙස. උප්පත්ති 2 දෙවෙනි පරිච්ඡේදය. ඒ වගේම දෙවියන් වහන්සේ තමාව ඉදිරිපත් කරනවා තමන් වහන්සේගේම ස්වરૂපය හා සමානකමට මිනිසා මවල පොළවේ පූර්ණත්වයට ගෙනීමට මිනිසාට පැවරු වගකීමක් දෙන තැනන් වහන්සේ හැටියට. උප්පත්ති 2 5 සිට 6 වෙනි දක්වා වගන්ති වෙලා අපට කියවන්න පුළුවන්. ඒ වගේම මේ උප්පත්ති කතාවේම දෙවියන් වහන්සේ මිනිස්යාව සුගති උද්‍යානයේ ස්ථානගත කරලා ඒ වැඩ දියුණු කරන්නට ආරාධනයක් කරනවා. ඇත්තටම වැඩ කිරීම සහ ශ්‍රමය පාපේ ප්‍රතිඵලයක් නෙමෙයි. දෙවියන් වහන්සේ මිනිසා පාපයට වැටෙන්නට පෙර තමයි මිනිසාට ආරාධනා කරන්න වැඩ කරන්නේ. උප්පත්ති කතාවේ දෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය ඒදන් උයන වගා කර ඒ රැක බලා ගැනීම පිණිස දෙවි සමිදානන් වහන්සේ මිනිසා රැගෙන එහි පදිංචි කර වූසේක. දැන් සමහර අය දකිනවා මේ වැඩ කිරීම මහන්සිය මේ මහා කරදරයක්ද? මේ අපි මේ වැරදි වලට අපිට දඬුවමක්ද? බයිබලයේ කියනවා පාපයට විපාකයේ ලෙස ආදම්ට පසු කාලීනව දුන්නු යම්කිසි කාර්යභාරයක් කියලා. ඔබ වහන්සේ කියන්නේ නෙමෙයි. ඊට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ආරාධනා කරන වැඩ කරන්නේ. මොකද දැන් මේ මිනිසාගේ පාපයට වැටීමට පෙරනේ මේ කොටස තියෙන්නේ. ඒ නිසා සාන්ත සභාව අපට උගන්වනවා ශ්‍රමය සහ වැඩ කිරීම
මිනිස් ස්වභාවයේ කොටසක්. ඒක මිනිස් ස්වභාවයට විරුද්ධ වෙන දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ස්වරූපයේ සමාන මිනිසා මවලා උන්වහන්සේ මැවීම කියන්නේ උන්වහන්සේ සම්පූර්ණ කාර්යයක් කෙරුවා. ඒ කාර්යයට මිනිසාවත් උන්වහන්සේ ඇතුළු කරනවා. ඒ නිසා ශ්‍රමය සහ වැඩ කිරීම අපේ ස්වභාවයේ කොටසක්. මිසක් ඒක අපේ ස්වභාවයට පටහැනි දෙයක් නෙමෙයි. ඒ නිසා කතෝලික ස්වභාවයට පැහැදිලි උගන්වනවා. වැඩ කිරීමට තියෙන අයිතිය සුද්ධ ලිවිල ඔතනින් තමයි එන්නේ. දැන් අද අපේ සමාජයේ ප්‍රශ්න ගත්තත් රස්සා නැත්තම් මොකද වෙන්නේ? ඒකට වැඩ කිරීමට මිනිස්යාට අයිතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයිතිය කිසිවෙකුට අපෙන් පැහැර ගන්නට බෑ. ඒතකොට දෙවියන් වහන්සේ උපත්ති කතාවේ ආරාධනා කරන මිනිසාට පොළොව යටත් කරගන්න සාධිපත්‍ය පතුන මේ ආධිපත්‍ය කියන්නේ එනේරිකු වගේ යහපත් රජ කෙනෙකු වගේ තමන්ට දී තිබෙන දේවල් ප්‍රගුණ කරන සහ වර්ධනය කරන්න. ඒතකොට වැඩ කිරීම යනු මනුෂ්‍යයා සතු මුල් ස්වභාවයේ කොටසක්. වනාතර මේ මිනිසාගේ පාපයට වැටීමට පෙර සිදු වේවා. ඒ නිසා මම දකිනවා සබාව කොච්චර ලස්සනට අපට මේ මිනිස් ශ්‍රමය සහ වැඩ කිරීමේ තියෙන අයිතිය සහ ඒ තියෙන උදාරත්වය අපිට ස්මතු කරනවාද කියන්නේ. ඒ වගේම සුද්ධ ලීවිල් අපිට තවත් දෙයක් තහවුරු කරනවා වැඩ කිරීමේ මිනිසාට ගෞරවනීය තත්වයක් හිමි වෙනවා. ඒතර මේ ගෞරවනීය තත්වය ශ්‍රමය යොදන අයට තියෙන උරුමයක් නේ. අපි ලෞකික වශයෙන් වැඩ කිරීමෙන් අපිට අවශ්‍ය දේවල් සපුරා ගන්න උන්වහන්සේ අවස්ථාව දෙනවා. ඒ වගේම ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අපි දුගී බවට එරෙහිව කරන සටනේදී අපිට යම් කිසි දේ ඵලදායී තත්වයක් ඇති කරගන්න වැඩ කිරීම අපට උදව් වෙනවා. වැඩ කිරීම අත්‍යවශ්‍ය දෙයක් වුවත් සභාවට උගන්වනවා මිනිසාගේ අවසාන අරමුණ වන්නේ වැඩ කිරීම නෙමෙයි. දෙවියන් වහන්සේ බව අපි වටහා ගන්න ඕනේ. ඒතර ඒ අනුව අපි පුරාණ ගිවිසුම දෙස දෙවියන් වහන්සේ මිනිසාගේ මැවීම තුළ මිනිසාට ආවේනික ආනන්‍යතාවයේ කොටසක් ඇටියට වැඩ කිරීම උන්වහන්සේ අප තුළ ඒක ජනිත කරනවා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ නව ගිවිසුම තුළ උන්වහන්සේ මේ කාරණාව උන්වහන්සේ තහවුරු කරනවා. ඒ ඔබ වහන්සේ මතක් කළා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් සහ කුමරි මරියාවන්ව අපේ ස්වාමීන් වහන්සේ අම්මාව බලා ගන්න කණ්ඩ බොන්න දෙන බාරු කෙනෙක් කාටද? ජොසේ මුනිතුමා. කම්කරුවෙක්. වඩුවෙක් නේ. එතකොට උන්වහන්සේ පවා වඩුවෙකුගෙන් මේ ලෝකයේ තුල කණ්ඩ බොන්න බෑපත් වුණා. වඩුවෙකුගේ කම්කරුවෙකුගේ රැකවරණේ උන්වහන්සේ ලැබුවා. කම්කරුවෙකුට උන්වහන්සේ කී කරුණා. මේ අපගේ ස්වාමින් වහන්සේගේ මෙලව ජීවිතය අවුරුදු 33ක සුද්ධ ලීවිල්ලේ අපිට ප්‍රසිද්ධ ජීවිත විතරයි වැඩිපුර කතා වෙන්නේ. එතකොට උන්වහන්සේගේ සැඟවුණු වසර 30 උන්වහන්සේ කොහෙද හිටියේ? කාත් එක්ක හිටියේ. කාගෙන්ද ඉගෙන ගත්තේ? ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ අපගේ ස්වාමින් වහන්සේ සුද්ධ ලීවිල තුල විශේෂයෙන්ම සුභාරංචි පොත් හතරේ අපට හමුවන්නේ වැඩ කරන මිනිසා හැටියට. වැඩ කරන මිනිසා. උන්වහන්සේගේ සුරකිපියත් වැඩ කරන කෙනෙක්. දැන් වැඩ කිරීමේ අවශ්‍යතාවය ජේසුස් වහන්සේ තමන් වහන්සේ ගැන්වලින් වලින් ඊ타ත්ම පැහැදිලිව අපට මතක් කරනවා. ඒ වගේ මෙලව ජීවිතයේ බොහෝ කාලයක් කායික ශ්‍රමයේ යෙදමින් නාසරතේ ජුසේ මුරුදුන්ගේ වඩුමඩුවේ තමයි කාලය ගත කළේ. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ඊටමත් කෙටි. අවුරුදු 33ක මෙලව ජීවිතය නමුත් වැඩිපුර උන්වහන්සේ කාලයක් ගත කළේ වඩුමඩුවේ සහ උන්වහන්සේගේ සූර්යකේපයන වඩුවාගේ ඇසුරේ. ඒ නිසා උන්වහන්සේට මේ ශ්‍රමිකයන්ගේ දුක් අමාරුකම් ඒ වගේම ඔවුන්ගේ තියෙන සීමාවන් දුර්වලකම් ශක්තිය උන්වහන්සේට අපිට උගන්වන දයන් වහන්සේ දන්නවනේ. ඒ වගේ අපි දකින ශුද්ධ ලීවිය තුළ ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට උන්වහන්සේගේ සූර්යකේපයාගේ මේ රැකියාව හේතුවක් වුණා. මතයුතුමාගේ සුභාරංචියේ 13 පරිච්ඡේදයේ 55 වෙනි වගන්තියේ අපගේ ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමට ජුසේ මුනිඳුගේ රස්සාව ඇඳ ගන්නවා. මොහු වඩුවාගේ පුතා නොවේද? වඩුවෙකුට සමාජයේ තියෙන තැන. ඒ වගේම ලූක් 2:51 උන්වහන්සේ ඔවුන් කැටුව නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු විසූසේගේ නාසරේ වඩුමඩුවේ තමයි
උන්වහන්සේගේ ළමා කාලය, තරුණ කාලය, උන්වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන ඉස්සෙල්ලා මේ සියලුම උන්වහන්සේගේ ජීවිතයේ මූලික කාල උන්වහන්සේ ගත කළේ. ඒ මාර්ක්තුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ කෙලින්ම ජේසු හඳුන්වන්නේ වඩුව හැටියට. මාර්ක්තුමා සටහන් කරන්නේ වඩුවාගේ පුතා කියලා. මාර්ක්තුමා කියන්නේ මොහු වඩුවා නොවේද? ඒ කියන්නේ අපගේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ කම්කරුවෙක්. කාම්කරුවෙක්. උන්වහන්සේගේ සූර්යගේ පියා වගේ වඩු වැඩ කළානේ. උන්වහන්සේත් කම්කරුවෙක් හැටියට ඒ නිසා සභා මාතාව ඇගේ ඉගැන්වීම් තුලින් ෆාදර් ලක්‍රිය සඳහන් කරුවා ඇගේ සේවාවන් තුලින් ජනතාව සමග ගමන් කරනවා. ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම ශ්‍රමිකයන් සහ කම්කරුවන් සමීප බව සභා මාතාවගේ දූත සේවාව තුළ ජනතාවට අත්දකින්න සලස්වනවා. ඒ වගේම අපගේ ස්වාමින් වහන්සේ ජෝහන් තුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා මාගේ පියාණන් වහන්සේ නොනැතිම වැඩ කරනසේක. මමත් වැඩ කරමි. මේක මම කියවද්දී කල්කටාවේ තෙරේසා සුදෝ තෙරේසා මුනිවරියගේ කියවනක් මතක් වුණා. ඈ කියනවා මේ ලෝකේ පුළුවන් තරම් වැඩ කරන්න. ඇයි අපිට මුළු සදාතම ජීවිතයේ තියෙන්නේ විවේක ගන්න. අපි මරුණම කියන්නේ ඒකනේ. rest in peace. ඒ නිසා ඈ කියනනේ වැඩ කරන්න මහන්සියෙන් අපගේ ස්වාමින් වහන්සේ වාදාශර. ඒ නිසා වැඩ කරන ජනතාවගේ උදාරත්වය සහ උතුම්කම වැඩ කිරීමට තියෙන අයිතිය සුද්ධ ලියවිල්ල මනාව අපට පැහැදිලි කරනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේ හඳුන්වන්නේ කවුරු හැටියට? මෙහෙකරු හැටියට. ගොයම නම් බහුලය එහෙත් මෙහෙකරු. ඒ නිසා මෙහෙකරුවන් එවන ලෙස උන්වහන්සේ අපට ආරාධනා කරන පියාණන් වහන්සේ ආඥා කරනවා. දැන් ජේසුස් වහන්සේ තම ජීවිත ආදර්ශයෙන් හා ඉගැන්වීම් තුලින් ශ්‍රමයට දිය හැකි උතුම්ම தත්ත්වය දීලෙවනේ. උතුම්ම தත්ත්වය. ඒ නිසායි කිතුරන් අපට සභාවක් හැටියට වැඩ කරන ජනතාව ශ්‍රමිකයන් අපට ඉවත් කරන්න බෑ. ඒ අය ස්වභාවයේ මූලික කොටසක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දකිනවා පෞලුතුමාගේ ලිපිවල සහ පේදුරුතුමා සානුකුත් ලිපිවල මුල් සභාවට විශේෂයෙන්ම පෞලුතුමා කරන උපදෙස් තමයි නිකන් කන්න බෑ. වැඩ කරලා කන්න. ඇයි මේ වැඩ කිරීම අයිතියක්? ඒ වගේම දෙවියන් වහන්සේගේ කාර්යයට දායක වීමක් වැඩ කිරීම. කිතුණුවාට ලෝකේ කටයුතු වලින් ඉවත් වෙ නොහැකිය. අපි මේ ලෝකෙට ආйти නුනත් අපිට ලෝකේ කටයුතු වලින් ඉවත් වන්නට බෑ. අපිට යුතුයකමක් තියෙනවා ස්වාමින් වහන්සේගේ මූලික කැඳීම අනුව ඒක දිනු කරන්න සහ වර්ධනය කරන්න. ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරමින් සුභාරංචියේ සාක්ෂි දැරීමට අවස්ථාවක් කරගනිමින් වැඩෙහි අපි නියැලිය යුතුයි. ඒ වගේම 1 තෙසලෝනි 7 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12 වගන්ති වල සුදෝ පෞල්තුමා කියනවා දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමට අරමුණු කරගන්න. ඉතින් අනුව බලන කල අපි දකිනවා ඊටමත් සාරාංශ ගතව මම ඉදිරිපත් කරන සුද්ධ ලිවිලි පදනම විශේෂයෙන්ම ශ්‍රමයේ සහ වැඩ කිරීමේ අයිතිය සහ වැඩ කළ යුතු බව සුද්ධ ලිවිල් අපට ඊටමත්ම සරලව අනාවරණය කරනවා. දෙවියන් වහන්සේ පුත්පත්ති කතාව ඉදිරිපත් වන්නේ වැඩ කරන කෙනෙක් හැටියට. ඒ වගේ මූලිකම ඉගැන්වීම තමයි වැඩ කිරීම මිනිස් ස්වභාවයේ කොටසක්. මාලක හෙට්ටිආරච්චි මහත්මයා අද දවසේ ඔබ මේ කම්කරු ව්‍යාපාරයේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ සභාපතිතුමා විදියට වැඩ කටයුතු කරද්දී මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය කියන මේ ව්‍යාපාරය අපේ රටේ අපේ ලංකාවේ අපගේ කිතුණු සභාවට පමණක් හුදකලා වුණු දෙයක්ද? එහෙමත් නැත්නම් එය ජාත්‍යන්තරය දක්වා සුද්දාශනයේ ශුද්ධෝත්තම පියතුමන්ගේ අනුග්‍රහය අනුදැනුම තුල සිදු කරන්නා වූ ව්‍යාපාරයක්ද? මේ ජාත්‍යන්තර තලයට කොයි ආකාරයෙන්ද මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ව්‍යාප්ති වෙලා යන්නේ ඊට සම්බන්ධ වෙන්නේ? පියතුමා ඇසුවා වගේ මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය කියන්නේ මේ රට තුලවත් අපේ
විවිධ රටවල් තුලවත් හුදකලා වූ සංවිධානයක් නොවේ. අපේ උපාධිපතිතුමා මූලිකව හඳුන්වා දුන්නා වගේම මේ බෙල්ජියම මුල් කරගත්තු ආරම්භ කරපු මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ඉන්පසු යුරෝපයේ පුරාත් ආසියාව පුරාත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ලංකාව පුරාත් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. අපි අගරාදුගුරු පදවිය විශේෂයෙන් මුල් කරගෙන ශාඛා 30කට ආසන්න ප්‍රමාණයක් අපි අද වන විට අගරාදුගුරු පදවිය මුල් කරගෙන ක්‍රියාත්මක වෙනවා. මේ අගරාදුගුරු පදවියේ ක්‍රියාත්මක ශාඛාවල් පදවිය හා සම්බන්ධ වෙනවා. පදවිය ජාතිකයේ සමගත් ජාතිකයේ ජාත්‍යන්තරය සමගත් සම්බන්ධ වෙලා තමයි මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ. අපේ ව්‍යාපාරයේ නිර්මාතෘ ජෝසප් කාඩයින් කාඩිනල් හිමිතුමන්ගේ බැලීම විනිශ්චය ක්‍රියාව මුල් කරගෙන කම්කරුවන්ගේ වෙනුවෙන් කම්කරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැපව ක්‍රියා කරන කම්කරු සංවිධානයක් විදිහට සුද්ධෝත්තම පියතුමන් විසින්ද ගිහි අපොස්තලික සේවා සංවිධානයක් ලෙස මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය පිළිගෙන තියෙනවා. ඉතින් පියතුමනි මේක හුදෙක් ලංකාව තුලවත් වෙන රටක් තුලවත් හුදකලා වෙච්ච එක නෙමෙයි ජාත්‍යන්තරව සුද්ධෝ සභාවේ පෝෂණය ලැබමින් සභාවේ ශ්‍රේෂ්ඨයන්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සංවිධානයක් විදිහට තමයි අද වන විට ලෝපුරා රටවල ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපිට අපගේ කිතුණු අනන්‍යතාවයේ සුවිශේෂ ලක්ෂණයක්. අපි කිතුණු හැම අපොස්තලික සේවාවක් වගේම අපේ රටට හුදකලා වුණු එක ස්ථානයක පවතින ව්‍යාපාරයක් නෙමෙයි. මුළු මහත් ලෝකවාසී කිතුණු ජනතාව සමගම අපි එක්කාසු වුණු බලවන්ත වූ ඒ ශුද්ධ වූ ස්වභාවයේ සමාජිකත්වයේ තුල සිදු කරන්නා වූ ව්‍යාපාර. ගරු ලක්ප්‍රිය නෝනෙස් පියතුමනි, මාලක මහත්මයා කිව්වා වගේ මේක ලෝකේ පුරා ව්‍යාප්ත වෙන සංවිධානයක්. එතකොට මේක ලංකාව තුල අපගේ ලාංකීය කිතු සසුන තුල කොයි ආකාරයෙන් ව්‍යාප්ත වෙලා පවතින දෙයක්ද මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය කියලා කියන්නේ? ඔව්. මම පැහැදිලි කර දුන්නා ජෝසප් කාදිරන් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් 1925 වර්ෂයේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ වෙනවා. ඊට පස්සේ ලෝපුරා පැතිරෙනවා. ඊට පස්සේ 1950 වර්ෂයේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ කරලා ඒකත් ලොව පුරා පැතිරෙනවා. කම්කරුවන් 100,000 ගණනකගේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් ඒ හරහා පුදුමාකාර සේවාවක් සිදු වෙනවා. හැම මොහොතකම ලෝකයේ කොහැරි තැනක යම් කිසි ආකාරයකින් කම්කරුවන්ට අසාධාරණයක් හෝ පීඩාවක් සිදු වෙනවද එතන ශුද්ධ කතෝලික සභාව තමුන්ගේ දූත මෙහෙවර ක්‍රියාත්මක කරන්නට නොබියව ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකාව තුල තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ආරම්භය සහ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ආරම්භය දෙස බලද්දිත් අපි දකිනවා අන්න එවැනි වූ ආකාරයේ තත්ත්වයක්. කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශුද්ධ කතෝලික සභාව ලාංකේය කතෝලික සභාව සෑම මොහොතකම ඉදිරියට එන ආකාරය අපි දකිනවා. තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනු ලැබුවේ ඉතිහාසය අනුව 1947 වර්ෂයේදී YCW ව්‍යාපාරය 1947 වර්ෂයේ ගරු ජස්ටින් පෙරේරා පියතුමා විසින් මෙය ආරම්භ කෙරුවා කියන කාරණාවන් අපිට මුණ ගැහෙනවා. ඒ ආකාරයෙන් තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ කරන්නට හේතුවක් තියෙනවා. ලංකා ඉතිහාසයේ කියන 1947 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩවර්ජනයේදී තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා කම්කරුවෝ පෙළපාලියක් යනවා. මේ පෙළපාලියේදී කොළොන්නාවේදී මේ කම්කරු පෙළපාලියේ ගමන්ගත් කන්දසාමි නැමැති රජයේ ලිපිකරුවෙකුව වෙඩි තබා ඝාතනය කරනවා. අන්න ඒ අවස්ථාවේ කම්කරුවන් මේ පීඩාවටපත් වෙච්ච අසාධාරණයට අයුක්තියට ලක් වෙච්ච කම්කරුවන් වෙනුවෙන් කතෝලික සභාවක් විදියට අපි නැගී සිටිය යුතුයි කියන අරමුණෙන් යුතුව තමයි ශ්‍රී ලංකාව තුළ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ කරන්නට මූලික අඩිතාලම දැමෙන්නේ. ගරු ජස්ටින් පෙරේරා පියතුමා විසින් ඒ ආකාරයෙන් මේ මූලික අඩිතාලම දැමීමෙන් පසුව ශ්‍රී ලංකීය කතෝලික සභාවේ අනුමැතිය ඊට ලැබෙනවා. ඒ අනුමැතිය ලැබෙන්නේ ගරු හෙන්ක් ස්ක්‍රෝම් කියන නිර්මල මරිය නිකායික පියතුමාගේ කාලයේදී බව අපිට කියනවා. ඊට පස්සේ මේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ශ්‍රී ලංකාව පුරා පුදුමාකාර විදියට පැතිරී යන්නට පටන් ගන්නවා. කම්කරුවන් වෙනුවෙන් ඊටාත්ම ලොකු සේවාවක් කරන්නට ඔවුන් අපකැප වෙනවා. ඒ සේවාව කොපමණ බලවත් වුණාද කියලා කියනවා නම් ඊට පස්සේ අපි දකිනවා ලංකාවේ ගිහියන් අන්තර්ජාතික
තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ඊ타මත්ම ඉහළම තලයට යන්නට පවා ලංකාවේ ගිහියන් සමත් වෙනවා. ලංකාවේ YCW ව්‍යාපාරයේ සමාජික සමාජිකාවන් අන්තර්ජාතික මට්ටමේ නිලතල හොබවන තැනට පවා පත්වෙන ආකාරය අපි දකිනවා. එතකොට මේ தત્ත්වය මේ ආකාරයෙන් යද්දී ගරු හෙන්ක් ස්ක්‍රම් පියතුමා දකිනවා තවත් බොහෝ ගිහියන් සිටිනවා. වැඩිහිටි මුහුකුරාගිය කම්කරුවන් සිටිනවා. ඒ වැඩිහිටි මුහුකුරාගිය කම්කරුවන්ගේ අවශ්‍යතාවයනුත් අපි සපුරන්නට අවශ්‍යයි කියන හැඟීම ඒ පියතුමාට ඇති වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට 1950 වර්ෂයේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්නට මූලික අඩිතාලම දැමෙනවා. ඒකේ මූලිකම අරමුණ උනේ මා සඳහන් කළ ආකාරයට වැඩිහිටි මුහුකුරාගිය කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම. එවක් පටන් තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයත් ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයත් මේ ශ්‍රී ලංකාව තුළ පුදුමාකාර විදියට ඒ තමුන්ගේ සේවාව කම්කරුවන් වෙනුවෙන් කම්කරුවන්ගේ යහපත වෙනුවෙන් අපකැප වී සිදු කරනු ලබනවා. 1953 වර්ෂයේ රදගුරු මඩුල්ලේ අනුමැතිය ඊට ලැබීමත් සමගම බොහෝ තැන්වල මේ ශ්‍රී ලංකාවේ ඒ සේවාව පළබර සේවාවක් බවට පරිවර්තනය වෙනවා. අද කොළඹ අගරදුගුරු පදවිය තුළ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සහ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය යන මේ අපෝස්තලික සේවාවන් දෙකම ක්‍රියාත්මක වෙනවා. විශේෂ ආකාරයෙන් කොළඹ අගරදුගුරු අතියුතු මැල්කම් කාදිර රංජිත් හිමිපාණන්ගේ පූර්ණ ආශිර්වාදය සහ මඟ පෙන්වීම මත අද කොළඹ අගරදුගුරු පදවිය තුළ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයත් ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයත් අපි ඒ කම්කරුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මූලික සංවිධාන දෙකක් බවට පත් වෙලා තිබෙනවා. අපි කොළඹ අගරදුගුරු පදවියක් ලෙස අද පදවියේ මීසම් 30කට වැඩි ප්‍රමාණයක මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ කටයුතු අපි සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අපි කොටහෙන රේඩියෝ ලැබ් ආයතනය තුල අපගේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ සහ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය අපි පිහිටුවාගෙන එතන ඉඳලා අපි මේ වැඩ කටයුතු මෙහෙවනු ලබනවා. සෑම මාසකම අපි නිලධාරීන් එක් රැස් වෙනවා. අපේ පදවිය තුල එක් මීසම් වල ඉන්න සෑම නිලධාරී මහත්මීන්ම අපි එකතු කරනවා සෑම මාසයකම. ඒ වගේම තවත් සතියක අපි විධායක කමිටු රැස්වීමක් පවත්වනවා. ඒ හරහා ඒ නිලධාරී මහත්මීන්ම දැනුවත් කරමින් මීසම් මට්ටමින් ඒ කම්කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යහපත වෙනුවෙන් ඒ කටයුතු අපොස්තලික සේවාවේ කටයුතු ඉදිරියට ගෙන යන්නට අපි හැමතිස්සෙම ඔවුන්ව දැනුවත් කරනවා. පදවියක් ලෙස අපි සෑම මොහොතකම වාර්ෂික ඥානකාන්ති වාර්ෂික චතාරික වැඩසටහන් කාඩයින් දින සැමරුම විශේෂයෙන්ම මැයි දින සැමරුම සිදු කරන්නට අපි පදවියක් ලෙස අපි හැමතිස්සෙම ඒ කටයුතු සූදානම් කරනවා. අවාසනාවට පසුගිය අවුරුදු දෙකේම මැයි දින සැමරුම අපිට සමරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කාදිර නිම්පාණන්ගේ පූර්ණ ආශිර්වාදය මඟ පෙන්වීම අපිට ඒ සඳහා ලැබුණා. නමුත් අවාසනාවට රට තුළ තිබිච්ච අයහපත් තත්ත්වය තුළ අපිට ඒ සඳහා හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම නොමැතිනම් අපි සෑම වර්ෂයකම ඒ කටයුතු සිදු කරලා ඒ පදවියක් ලෙස කොළඹ අගරදුගුරු පදවියක් ලෙස කම්කරුවන්ගේ යහපත වෙනුවෙන් අප වෙලා අපි සෑම මොහොතකම වැඩ කරනවා. ඒ වගේම විශේෂ ආකාරයෙන් සඳහන් කරන්නට ඕන කොළඹ අගරදුගුරු පදවිය තුල විශේෂයෙන්ම කම්කරුවන්ගේ යහපත වෙනුවෙන් අපි පිහිටුවලා තිබෙනවා විසඳුම් කමිටුව නැමැති කණ්ඩායමක්. ඒ විසඳුම් කමිටුව තුල අපිට නීතිඥ මහත්වරු ඒ වගේම විවිධාකාර කම්කරු කාර්යාලයන් වල ඒ දැනුම ඇති අය සමාජිකාවන් අපි එකතු කරලා තියෙනවා. ඒ අය හරහා කම්කරුවන්ගේ විවිධ ගැටලු වලට නොමිලේ නීති උපදෙස් ලබා දීම, වෙනත් උපදෙස් ලබා දීම සහ කම්කරුවන්ගේ විවිධාකාර වූ ගැටලු වලදී මැදිහත් වෙලා ඒවට සහනය ලබා දීම අපි කොළඹ අගරදුගුරු පදවියක් විදියට වර්තමානයේ ඒ ආකාරයෙන් අපගේ සේවය පුද කරනු ලබනවා.
ගරු ෂෙල්ටන් ඩයස් පියතුමිනි අපි දකිනවා අපගේ ශ්‍රී ලාංකික කිතුණු සභාවේ පවා කම්කරුවාට යම්කිසි විපතක් වුණු අවස්ථාවේ තමයි අපගේ පියතුමන්ලා පෙරමුණ අරගෙන මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ආරම්භ කරන්නේ 1947 දී ඔබ වහන්සේ කිව්වා වගේ. ඉතින් අපි දකිනවා කම්කරුවට දෙවියන් වහන්සේ වගේම අදත් ශුද්ධ සභාවේ නායකත්වයේ කොයිතරම් ගරුත්වයක් දක්වනවද ඒ කම්කරුවව රැක ගන්නට කටයුතු කරනවද කියන මෙන්න මේ කරුණ. ගරු ෂෙල්ටන් ඩයස් පියතුමනි අද දවස සුවිශේෂ දිනයක් මැයි 1 වෙනිදා. මැයි 1 වෙනිදා අපගේ කම්කරු දිනය වගේම අපි හැම අවුරුද්දකම මැයි 1 වෙනිදා කිව්වම අපේ කතෝලික ජනතාවට මතක් වෙන්නේ ශුද්ධ ජුසේ මුනිතුමන්ගේ උත්තරීතර මංගලෝත්සවය. ඇයි මේ මැයි 1 වෙනිදා ශුද්ධ ජුසේ මුනිතුමා සමග අපි නිරන්තරයෙන්ම ඈඳගන්නේ? මොකද්ද මේකට තියෙන හේතුව? ඇත්තටම පියතුමනි විශේෂයෙන්ම කම්කරු ජීවිතය හා සුදෝ ජුසේ මුදුන්ගේ චරිතය ඈඳන්නේ 1891 මැයි මාසයේ 14 වෙනිදා 13 වෙනි ලියෝ සුද්ධෝතුම පියතුමා විසින් නිකුත් කරන ලද සුද්ධාසන සංදේශයේ ඉගැන්වීම් හරහා එම සුද්ධාසන සංදේශය තමයි වෙහෙසෙන මිනිස්සු නැත්තම් ලතින් භාෂාවෙන් කියනවා රේරුම් නොවාරුම්. ඒත් පළමු වතාවට සාන්ත ස්වභාව කෙලින්ම ශුද්ධ ජුසේ මුනිදුන්ගේ ජීවිතයට සම්බන්ධ කරනවා ශ්‍රමිකයන් සහ වැඩ කරන ජනතාව. එතන මෙම ලීවිල් එක්ක තමයි පසු කාලීනව මැයි 1 වෙනිදා විශේෂයෙන්ම කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ කම්කරුවන්ගේ ශ්‍රමයට ගෞරව දක්වන දිනයක් හැටියට එම සභාවේ දවසක් හැටියට නොතිබුණු ඒ දවස විශේෂයෙන්ම එම කම්කරු දිනය කියන එක සභාව ඇතුලෙන් ආපු එකක් නෙමෙයි. නමුත් සාන්ත ස්වභාව ඒ ජනතාවගේ දිනයට සම්බන්ධ වෙන්න ඒ දවසේදීම සුදෝ ජුසේ මුනිදුන් වැඩ කරන ජනතාවගේ නාම සාන්තුව හැටියට නම් කරනවා. ඒත් මෙම ලිපියේ අපගේ ඔය සමහර සංවිධාන කතා කරන්න ඉස්සර වෙලා විශේෂයෙන්ම ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ගැන සභාව 1891 මේ ලේඛනය මගින් කතා කරනවා පැහැදිලිවම. දැන් මේක අපි කියන්න ඕනේ මොකද නැත්තම් සමහරවිට දන්නේ මේ සභාව නිහඬව හිටියයි කියලා. මොකද මේ කාලේ කාර්මික විප්ලවයත් එක්ක තිබිච්ච ශ්‍රම සූරාකෑම, ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ නොඑක් අර්බුදකාරී පරිසරයක් එක්ක තමයි සභාව දිවසිරකාරී ඉෂ්ට කරන්නේ. එතන මෙම සංදේශය තුළ විශේෂයෙන් පැහැදිලිවම ශ්‍රමිකයන් පිළිබඳව සභාව බය නැතුව කතා කරනවා. විශේෂයෙන්ම වැඩ කරන ජනතාවගේ පෞද්ගලික දේපලට ඇති අයිතිය ගැන පැහැදිලිව කතා කරනවා. විවිධ සමාජ පන්ති අතර තිබිය යුතු සහභාගීත්වය වැඩ කරන ජනතාව සහ ඒ වගේම හාම්පුතුන් අතර. ඒ වගේම සුද්ධෝතුම පියතුමා දැල්ලෙස කතා කරන දුබලයන් සහ දුගීන් සතු අයිතිවාසිකම්. මොකද මේ කාලයේදී ඒ අයිතිවාසිකම් ඔක්කොම නැති කෙරුවා. ඒ වගේම සභාව කතා කරන ශ්‍රමිකයන් සහ සේවාදායකයන් සතු වගකීම් සහ යුතුයකම්. ඒ වගේම වෘත්තීය සමිති පිහිටීමේ අයිතිය. ඒ වෘත්තීය සමිති පිහිටීමේ අයිතිය සභාව තමයි ඉස්මතු කරන්නේ. මොතමේ මේ දේශපාලන මේ කණ්ඩායම් නෙමෙයි. ඇත්තටම අපි දකිනවා මේ ශ්‍රමිකයන්ව අගින දවස් අද සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා ශ්‍රමිකයාව පැත්තකට දාලා ශ්‍රමිකයාව හුරා කරන අය තමයි පුරූපනාව වල අපිට වැඩි පේන්න සලස්වන්නේ. ඇත්තටම මේ කම්කරුවා බොළු උප්පල දක්වමින් කම්කරුවාට උපහාර දක්වන මුවාවෙන් තමයි දේශපාලන න්‍යාය පත්‍රයන් දේශපාලන අදහස් සුදහස් මුදුන්පත් කර ගන්නට අද දවස් ගොඩාක් වෙලාවට මේ දේශපාලනඥයන් කතා කරන්නේ. ඒ වගේ මෙම ලේඛනයේ තුල මම උපුටා දක්වනවා කම්කරු ජනතාව කෙරෙහි රජයේ යුතුයකම් ගැන සුද්ධෝතුම පියතුමා අවධාරණය කරනවා. සුද්ධෝතුම පියතුමා කියනවා ලියෝ 13 ලියෝ පාප් වහන්සේ රාජ්‍යයන් ඉසුරුමත් කරනු ලබන්නේ කම්කරු ජනතාවගේ ශ්‍රමේනි. දැන් අපි ඕනෙම දෙයක යටට ගියාම කවුද ඉන්නේ? අපේ තියෙන හෑන්ඩ් ෆෝන් එක අපි බොහොම ලස්සනට පාවිච්චි කරුවාට ඕවා හදන මිනිස්සුයන් ඔය අවසානේ ඉන්නේ. අපි කන බොන කෑමවල අවසානේ කවුද ඉන්නේ? කම්කරුවා තමයි මේ හැම දෙයකම පදනම වෙලා තියෙන්නේ. එතකොට සභාව කියනවා යම්කිසි රටක ශාස්ත්‍රීයත්ව රාජ්‍යයක තියෙනවා නම් ඒක කම්කරු නිසා. එහෙම සත්‍ය අපිට මගහා එබැවින් ප්‍රජාවගේ අභිවෘද්ධියට එනම් විශාල ලෙස දායක වන කම්කරු පන්තියද ඔවුන් විසින් උපයන ලැබෙන ලාභ ප්‍රයෝජන වලට කොටස්කාරයන් වන තැනට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන පාලක පක්ෂය
මහත් සැලකිලිමත්ව සොයා බලන ලැබීම සාධාරණත්වයේ බලගතු ආයතනයක් වන්නේ. එතකොට දැන් මේ කම්කරුවාගේ ගැන සාධාරණත්වයේ කතා කරනවා නම් මේ මිනිස්සයා කවුද කියලා හඳුනාගෙන ඔහුට ඔහුගේ අවශ්‍යතාවයන් සපුරාලීම මූලික යුතුයකමක් වෙනවා ඕනෑම රජයක. අවසාන වශයෙන් ඔබ වහන්සේ මතක් කළා මේ වසර 20 සසුන කැප කරලා තියෙන්නේ ජුසේ මුරුදුන්ගේ වසර හැටියට. එතන මෙම වසර කැපකිරීමත් එක්කම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2020 දෙසැම්බර් 8 වෙනිදා අපෝස්තලික අනුශාසනා පත්‍රයක් නිකුත් කළා මේ වසර කැපකිරුවේයි එහි වැදගත්කම. එම අනුශාසනා පත්‍රයේ ජුසේ මුරුදුන්ව විවිධාකාරයෙන් නිර්වචනය කරනවා පියෙක් හැටියට. එම නිර්වචනයේ ජුසේ මුරුදුන් හඳුන්වා දෙනවා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැඩ කරන තාත්තෙක් හැටියට. a working father. එතකොට වැඩ කරන පියෙක් හැටියට හඳුන්වා දෙමින් තමන්ගේ පෞල් ජීවිත ගොඩනගන්න දරුවන්ට කණ්ඩ බොන්න දෙන මහන්සි වෙන මේ තාත්තලාගේ පෞල් ජීවිතයේ ආර්ථිකයේ උසුලන නොඑක් පීඩාකාරී තත්ත්වයන් තුළ ගමන් කරන මේ හැම කෙනෙකුගේම උදාරත්වය සුද්ධෝ ජුසේ මුරුදුන් කම්කර ජුසේ මුරුදුන් තුළ දකින්නට සුද්ධෝතුම් පියතුමා ආරම්භ කරනවා. ඒ වගේම සුද්ධෝතුම් පියතුමාණන් කියන සමාජ සාධාරණත්වයේ ඇති වෙන්නේ නැහැ පුද්ගලයින්ට තමන්ගේ හැකියාව අනුව දක්ෂතාවය අනුව රැකියාවක් ලැබෙන්නේ නැත්තම්. මොකද රැකියාවක් තිබුණොත් තමයි බයිබලීය පදනම අනුවත් මිනිස්සෙකුට ශිෂ්‍ය සම්පන්න ජීවිතයක් ඒ ජීවිතය ගත කරන තව කෙනෙකුට උදව් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා පාප් වහන්සේ පැහැදිලිව මතක් කරන මෙම අපෝස්තල අනුශාසනා පත්‍රය තුළ අපි කතා කරන ඔය සමාජ සාධාරණත්වය ඇති වෙන්නේ නැහැ කවදාවත් කෙනෙකුට තමන්ගේ දක්ෂතාවයේ හැකියාව අනුව සුදුසු රැකියාවක් ලැබෙන නිසා අපි දකිනවා සමාජයේ හැම ප්‍රශ්නයක්ම මතුවෙන්නේ විරකියාවත් එක්ක. ඒ නිසා අද වෙනි දවසක කම්කරුවන්ව අපි අගය කරනවා වගේ තරුණ පිරිස් ඉන්නවා. ඒ වගේම බොහෝ උගත් ප්‍රජාවක් ඉන්නවා රස්සා නැති. ඉතින් ඒ අයට රැකියා අවස්ථා උදා කර දීම තමයි අපිට කරන්න පුළුවන් විශේෂයෙන්ම රජයක් හැටියට දේශපාලන සංවිධානයක් හැටියට ලොකුම ගෞරවය එයා වෙනුවෙන්. වැඩ කරන තාත්තා කෙනෙක් කිව්වම අපි දන්නවා තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතේ වැය කරලා දහබිඳු හෙලලා තමන්ගේ දරුවන්ව උස්මහත් කරන්නට වෙහෙසෙන තරමට තමයි තාත්තා කියන ඒ නාම පදයට වටිනාකමක් අර්ථයක් ලැබෙන්නේ. ඒක නිසා තමයි උන්වහන්සේත් අපිට මතක් කරන්නේ සුද්ධෝත්තම පාප් වහන්සේගේ ඒ කීම ගෙන හැර දක්වමින් වැඩ කරන තාත්තා කෙනෙක් ඊට සමාන කරන සුද්ධෝ ජුසේ මුරුතුමන්ම ඒ කම්කරුවා කියන ඒ පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු වන්නේ ඔහු කරන රැකියාව තුළ ඔහු හෙලන්නා වූ දහබිඳු තුළ. මාලක හිටිආරච්චි මහත්මයා දැන් කතෝලික සභාවක් විදියට ශ්‍රී ලාංකේය කතෝලික සභාවක් විදියට අපි දන්නවා ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය අපේ රටේ නොඑක් සේවාවන් වල යෙදෙන ඉතාමත්ම ප්‍රබල ව්‍යාපාරයක් ආයතනයක් අපගේ කතෝලික දහම තුළ. කොයි ආකාරයෙන්ද අපගේ මේ කිතුණු දායකත්වය කිතුණු සභාව තුළ මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ක්‍රමවේදය ප්‍රායෝගිකව කොහොමද ජනතාවට ඒ තුලින් ඇතිවෙන්නා වූ සේවාව ළඟා වෙන්නේ? ඇත්තටම පියතුමිනි ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ලංකාව තුළ ආරම්භ කරලා දශක 7කට ආසන්න කාලයක් මේ වෙද්දී ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ විදිහට මේ කම්කරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අපි මැදිහත් වෙලා කටයුතු කරමින් පවතිනවා. ඉතින් මෙම දශක 7ක කාලය තුළම අද අපි මේ කතා කරන තත්ත්වයට එන්න අපිට මේ සෑහෙන මහන්සි උදව් උපකාර කරු පිරිස සිටිනවා. රදු ගුරුතුමන්ලා, උපාධ්‍යාපතිතුමන්ලා සහ අප සමාජිකාවන් මේ අවස්ථාව කරගන්නවා මේ වසර 70ක පමණ කාලයක් තුළ ශ්‍රී ලාංකීය කිතුණු සභාවට ශ්‍රී ලංකාව කම්කරු ජනතාවට කරපු සේවයට උපහාරයක් විදිහට ආදරයෙන් සිහිපත් කරන්න. ඉතින් පියතුමනි මුලින්ම ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය අර පියතුමෙක් සඳහන් කර ආකාරයට මේ පක්ෂපාත අනුව බෙදිච්ච වෘත්තීය සමිතියක මට්ටමින් නෙමෙයි අපි ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ. හුදෙක් කම්කරු ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. ඉතින් අපි අපේ උපාධ්‍යාපතිතුමා සඳහන් කළා වගේ අපේ මූලිකම අරමුණ මේ කම්කරුවන්ට මුහුණ පාන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා අපි ඉදිරිපත් වීම. ඉතින් අපි ශාඛා මට්ටමින් පදවි මට්ටමින් ඒ සියලුම කාර්යයන් වල අපි නිරත වෙනවා. විශේෂයෙන්ම සේවකයන්ට ගැටලුවක් මතුවනහම එම ගැටලුව සඳහා අවශ්‍ය තැන් වලට අපි යොමු කිරීම, අවශ්‍ය උපදෙස් ලබා දීම සහ
ඔවුන්ගේ ගැටලු අදාළ අංශ වෙත යොමු කරලා ඒවට විසඳුම් ලබා ගැනීමට අපි කොළඹ පදවිය තුළ ආරම්භ කර ඇති විසඳුම් කමිටුව තුළින් ඒ වෘත්තීය ශ්‍රේෂ්ඨයට අදාළ ඕනෑම ගැටලුවකට අපි විසඳුම් ලබා දීමට කටයුතු කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පියතුමා සඳහන් කළ ආකාරයට ඒකට අපි අපේ ඒකට සූදානම් වෙච්ච විවිධ අංශ වලින් තෝරාගත්තු පිරිස් තමයි අපි ඒකට යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ පිරිස් සමග සාකච්ඡා මාර්ගයෙන් අපි හැම වෙලේම සාකච්ඡාව තමයි මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා උපයෝගී කරගන්නේ. ඒ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න බැරුණොත් තමයි අපි නීති අංශයට යොමු වෙන්නේ. ඉතින් අපගේ උද්ඝෝෂණ අරගල වලින් තොරව සභාවේ ඉගැන්වීම් උපයෝගී කරගෙන සභා ශ්‍රේෂ්ඨයන්ගේ කියවන් වලට කරු කරමින් තමයි අපි රැකී රක්ෂාවල තියෙන ගැටලු විසඳීම සඳහා ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අපි ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සුබ සාධක සංගමයක් නොවුනත් අපි කම්කරු පවුල් වල අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ විශේෂයෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් අපි ශාඛා පදවි මට්ටමින් ශිෂ්‍යත්ව යෝජනාකම සෑම වාර්ෂිකවම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව ඒ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා නොයෙක් වැඩමුළු සහ උපදේශන සේවා සැපයීම සඳහා අපි ඉදිරිපත් වෙලා කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම ඒ ආශ්‍රිතව තියෙන නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව තියෙන වෘත්තීය සමිති තිබෙනවා. අපි ඒවා සමග සමීපව කටයුතු කරනවා. නමුත් ඒවා සමග කටයුතු කරුවට අපි ඒ පක්ෂ අනුව ඒවට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්නේ ඒ වලින් අපි අවශ්‍ය තොරතුරු රැස් කරගෙන අපේ න්‍යාය අනුව තමයි අපි ඒ සියලුම කම්කරු ගැටලු වෙනුවෙන් සහ එම සේවා සැපයීම සඳහා ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අපි විශේෂයෙන්ම ලෝක ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ආධාර උපකාර ඇතිව පසුගිය සුනාමි ව්‍යසනයේ අවස්ථාවේදී ඒක තමයි අපි විශාල වශයෙන්ම කරපු වැඩ කොටස. සුනාමියෙන් විපතටපත් වූ ජනතාවගේ නිවාස නගා සිටීම සඳහා පායාගල සහ මීගම් ප්‍රදේශයේ මුල් කරගෙන විශාල නිවාස ප්‍රමාණයක් අපි ඉදිකර දීමට කටයුතු කරලා තියෙනවා මේ ලෝක ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ සහයෝගය ඇතිව. ඒ වගේම රට තුළ පවතින විවිධ නොයෙක් ව්‍යසනවලදී අපි ලෝක ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ආධාර උපකාර ඇතුව එම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නොයෙක් ආකාරයෙන් අපි සහයෝගය දක්වලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ කාන්තාවන් සඳහා ස්වයං රැකියා කරන්න දැනුම සහ පුහුණුව ලබා දීම වැනි එම කාර්යයන් සඳහාත් අපි අපගේ උපදේශන සේවා සහ නොයෙකුත් ආකාරයෙන් ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම ලෝක ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ උපකාරය ඇතිව වසවිසෙන් තොරව ගොවිතැන් කටයුතු කිරීම සඳහා කාබනික වගාවන් සඳහා යොමු කිරීම සඳහා අපි මේ වෙන විට එම වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. එම ගොවි ජනතාවට අවශ්‍ය දැනුම උපදෙස් සහ ඒ අවශ්‍ය සේවාවල් ලබා දීම සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි ආකාරයට මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය මූලිකම ආරමුණ තමයි කම්කරු ගැටලු විසඳීම. ඒ වගේම මේ සුබ සාධන කටයුතු නොවුනත් මේ ආකාරයෙන් අපි නොයෙක් විවිධ ශ්‍රේෂ්ඨ සඳහා මේ යොමු වෙලා තියෙන අයට විශේෂයෙන්ම අපිට හැකි මට්ටමින් ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝග සහ පදවි මට්ටමින් ලැබෙන සහයෝග සහ අපේ ශාඛා මට්ටමෙත් විවිධ ක්‍රම වලින් රැස් කර ගන්නා දේවලින් අපි මේ පොදුවේ මේ කම්කරු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් විශාල සේවයක් මේ වෙනකොට කරමින් පවතිනවා. මාලක මහත්මයා අපට පෙන්වලා දෙන්නේ කතෝලික සභාව මේ කම්කරුවව නගා සිටවන්නට කම්කරුවව සුරක්ෂිත කරන්නට ගන්නා වූ වෙහෙස මහන්සිය එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව. අවසාන මිනිත්තු කිහිපයේදී ගරු ලක්ප්‍රිය පියතුමනි ඔබ වහන්සේ දකිනා ඔබ වහන්සේ අපගේ කොළඹ පදවියේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ උපාධ්‍ය පියතුමා ඔබ වහන්සේ දකින සිහිනය මොකද්ද? තවත් අවුරුදු ගණනාවකින් මේ කතෝලික සභාවේ මේ ව්‍යාපාරය මේ විදිහට ඉදිරියට ගෙන ගිහිල්ලා මොන ආකාරයේ අරමුණක් මොන ආකාරයේ සේවාවක් තුළ කම්කරුවව මොන මට්ටමකට ගෙන එන්නටද ඔබ වහන්සේගේ සහ ඔබ වහන්සේගේ ව්‍යාපාරයේ දකින සිහිනය? අපේ සිහිනය කම්කරුවන් වෙනුවෙන් තමුන්ගේ මුළු ජීවිතයම කැප කළ කාදිනල් ජෝසප් කාඩයින් හිමිපාණන්ගේ අරමුණ ඒ ආකාරයෙන්ම රැකගනිමින් ඉදිරියට යාම. ඒ අනුව පදවියක් විදියට අපගේ දැක්ම පරමාර්ථය වෙන්නේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය හරහා ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය හරහා කම්කරුවන් අතර කම්කරුවන් සඳහා කම්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ශක්තිමත් ගිහි ව්‍යාපාරයක් බිහි කිරීම. ඒ හරහා ආධ්‍යාත්මිකව බලවත් වූ කම්කරු පිරිසක් බිහි කිරීම තමයි අපේ අරමුණ. අද කම්කරුවන් වෙනුවෙන් තිබෙනා වූ නීති රීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා හැඟෙනවා. ඒ වගේම අද වෘත්තීය සමිති විවිධාකාර ලෙස දේශපාලනීකරණය
වී තිබෙනවා. ස්වාධීන නොවි කම්කරුවන්ගේ යහපතට නෙවෙයි තමන්ගේ අරමුණු ඉටු කරගන්නට දේශපාලන අරමුණු ඉටු කරගන්නට යොදාගෙන තිබෙනවා. මේවාද අපිට අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේ හැම අභියෝගයක් හරහාම යන්නට කොළඹ අගරදුගුරු පදවියක් ලෙස අපිට අගරදුගුරු පදවියේ එනේරාණන් වන අතියුතුම් මැල්කම් කාදිර රංජිත් හිමිපාණන්ගේ පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය ලැබෙනවා. ඒ වෙනුවෙන් මම මේ මොහොතේ කොළඹ අගරදුගුරු පදවි උපාධ්‍යපතිතුමා ලෙස ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේ මොහොතේ මට පෙර මේ උපාධ්‍යපතිතුමා ලෙස කටයුතු අවුරුදු 15කටත් වැඩි කාලයක් කටයුතු කළ ගරු රීඩ් ෂෙල්ටන් පියතුමාව ස්තුතිපූර්වකව මතක් කරනවා. ඒ වගේම කොළඹ අගරදුගුරු පදවියේ තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සහ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය මේ ආකාරයෙන් පළබර සේවාවක් බවට පරිවර්තනය කරන්නට විවිධාකාර රදගුරුතුමන්ලා, ගරු පියතුමන්ලා, ගරු කන්‍යා සොහොයුරියන් සහ විවිධාකාර ලෙස ඒ සඳහා දායකත්වයේ දුන් ගිහි පැවිදි තව බොහෝ දෙනෙක් සිටිනවා. ඒ හැම කෙනෙක්වම ස්තුතිපූර්වකව මතක් කරමින් අපි අපේ අරමුණ කරා යන්නට ඔබ හැම කෙනෙක්ටමත් ආරාධනා කරනවා එක්වන්න කොළඹ අගරදුගුරු පදවි මේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය හරහා. මම අවසන් වශයෙන් 11 වන පියුස් ශුද්ධෝතුම පියතුමාගේ වචනයකින් අවසන් කරන්න. එතුමා කියනවා කම්කරු පන්තිය නොමැති වූ කල ශුද්ධෝ සභාව පරාජිත වෙනවා. කම්කරු පන්තිය නොමැතිව ශුද්ධෝ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ සභාවක් නොවන්නේය කියලා. අපගේ සේවාව වඩා පළබර කරගන්නට කම්කරුවන් වෙනුවෙන් ඒ ආකාරයෙන් අප වී ක්‍රියා කරන්නට හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබට ස්තුතිවන්ත වෙනවා. පියතුමනි, ඔබතුමා කිව්වා වගේ රටක කම්කරුවා අඩපණවුණු තැන නිරන්තරයෙන්ම මුළු රටම අකර්මණ්‍ය වෙනවා. ඒ කියන්නේ කම්කරුවා නැතිව එක මොහොතක්වත් රටක් ඉදිරියට ගෙන යන්නට බෑ. කම්කරුවාගේ ඒ සේවය තුළ කම්කරුවා හෙලන්නා වූ දහබිඳු තුළ තමයි රටක් ජාතියක් ඉදිරියටම යන්නේ, ගොඩනැගෙන්නේ. එහෙමනම් ඒ නිසාමයි ශුද්ධ වූ සභාව වගේම දෙවියන් වහන්සේ වගේම අදත් මුළු ශ්‍රී ලාංකීය කිතුණු සභාවම මේ කම්කරුවා වෙනුවෙන් නොඑක් ආකාරයේ සේවාවන් දියත් කරමින් මං කලින් කිව්වා වගේ මේ කම්කරු ව්‍යාපාර නිරන්තරයෙන්ම වෙහෙස මහන්සි වෙන්නේ කම්කරුවව නගා සිටවන්නට, කම්කරුවව ආරක්ෂා කරන්නට, කම්කරුවට අවශ්‍ය කරන දැනුමතුකම් දීලා අපි රටක් වශයෙන්, ජාතියක් වශයෙන් විතරක් නෙමෙයි කිතුණු සංඝයක් වශයෙන් ගොඩනැගෙන්නට. එතන තමයි ගොඩනැගීම තියෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා බහට ලක් කෙරුවේ ඒ කම්කරුවගේ තිබෙනා වූ උතුම්කම, කම්කරුවාව අපි රැක ගන්නට අවශ්‍ය කරන්නේ ඇයි? කම්කරුවව රැක ගැනීම දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමක් ලෙස තමයි අද දවසේ මේ කතිකාව මේ ආකාරයෙන් ගොඩනැගුණේ. අපි රටක් වශයෙන් අපගේ දේශපාලනඥයන්ටත් අපි ආරාධනා කරනවා කම්කරුවන්ම රැකගන්න. එතකොට තමයි මේ රට ගොඩනැගෙන්නේ, ආරක්ෂා වෙන්නේ. ඉතින් ඔබ තිදෙනාට අද දවසේ මේ කතිකාවට එකතු වීම වෙනුවෙන් මං අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. දේව මහෞත්තමයාණන් තුළ ඔබ තිදෙනාටම අවශ්‍ය කරන ඒ ශුද්ධාත්ම වරම් ප්‍රාර්ථනා කරන්නේ නිරන්තරයෙන්ම මේ කතිකාව මේ කරන්නා වූ කාර්යභාරය ඉදිරියට කරගෙන යන්නට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබෙන්නට ඕනයි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ තිදෙනාටම සමුදෙනම අද දවසේ ජේසු පීඨයි කියලා. ඉතින් ප්‍රේක්ෂක සදාවතුනි, අද දවසේත් අපි සූදානම් ඔබගෙන් සමුගෙන යන්නට. ඔබ වෙත ඉදිරි කර යන්නේ අද දවසේ මේ කතිකාව තුළින් ඉදිරි කර යන්නා වූ ඒ ලස්සන න්‍යාමයන්, ඒ වගේම චින්තනයන්. ඒක තමයි දෙවි මහෞත්තමයන්න් වහන්සේව පසසන්නට නම් අපි දහබිඳු හෙළන කම්කරුවව රැක ගන්නට ඕන, කම්කරුවව නගා සිටවන්නට ඕන. ඒක නිසා තමයි අද දවස ශුද්ධ ජුසේ මුනිතුමන්ට කැප කරමින් උන්වහන්සේ අප වෙනුවෙන් මේ ලෝකයට දායාද කළා වූ ක්‍රිස්තුන් වහන්සේ තුළ ගැලවීම ලැබීම තුළ උන්වහන්සේටත් අපිටත් ඒ ගැලවීම උදා කර ගන්නට වරම් ලැබුණේ ඒ කම්කරුවාගේ තිබෙන්නා වූ උත්තුංග භාවය නිසාමයි. ඔබ සියලු දෙනාට සමුදෙනවා ජේසු පීඨයි කියලා. ආස උසට නැග ගියාට නැහනේ ආසේ රැඳෙන්නේ. ආසේ මාලිගා ඇදුමට අපි පොළොවේ සිටින්නේ. ආස උසට නැග ගියාට නැහනේ ආසේ රැඳෙන්නේ. ආසේ මාලිගා ඇදුමට අපි පොළොවේ සිටින්නේ. ලම්බ
කැටේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ ලබ කැටේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා ඇදුවට අපි පොළොවේ සිටින්නේ අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා ඇදුවට අපි පොළොවේ සිටින්නේ